සර්ව් නව් ආයතනය වෙනුවෙන් මම ඔබ සැම ඉතා ආදරයෙන් ගෞරවයෙන් මේ නමස්කාර මෙහෙයට පිළිගනු ලබනවා. මෙම දේව මෙහෙය විවිධ නිකායන් වලට අයත් විවිධ ප්‍රදේශවලින් සහ විදේශ රටවලින් ලබාගත් වීඩියෝ පට එකතුවක්. මේ නිසා අප දේව රාජ්‍යයේ සිටින සැමෝම එකට එක් වී ස්වාමින් වහන්සේට නමස්කාර කරන මොහොතක් ඇති වෙනවා. විශේෂයෙන්ම දේව මෙහෙයන්ට සහභාගී වන්නට බැරි මේ කාලෙදී ඔබගේ නමස්කාර කටයුතු කර ගැනීම සඳහා අපි හුදෙක් මේ දේව මෙහෙය සකස් කර ඇති බව කරුණාවෙන් සලකන්න. අපිට පුරුදු නිකායන් වල ශෛලියෙන් පිටත ගිහිල්ලා වෙනත් නිකායන් වල නමස්කාර ශෛලියන්ද මේ වැඩසටහනට එක් වී ඇති නිසා මෙය ඔබට සමහර විට ටිකක් නුහුරු වන්නට පුළුවන්. ඒත් අපි ස්වර්ගයට ගොස් එහි සිටින අපගේ ස්වාමීන් වහන්සේට සියල්ලෝම විවිධ රටවලින් විවිධ භාෂාවලින් විවිධ ශෛලයන්ගෙන් නමස්කාර කරන පිළිවෙලක් මේ දේව මෙහෙය තුලින් ඔබ දකී කියා මා විශ්වාස කරනවා. ඉතින් කරුණාකර මෙය ඔබගේ හිතවතුන්ට දේව මෙහෙයකට සහභාගී වීමට නොහැකිව සිටින අයට යවා ඔවුන්ටත් මේ ආශිර්වාදයක් වෙන්නට සලස්වන්න. ඔබටත් මේ වැඩසටහනේ කොටස්කාරයෙක් වන්නට කැමති නම් කරුණාකර අපව හා සමග සම්බන්ධ වන්න. අපි එක්ව ස්වාමීන් වහන්සේව නමස්කාර කරමු. ආදරණීය දේව්‍යානි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා පියාණනි. අද වගේ අලංකාර වූ යහපත් වූ දවසක් දුන් නිසා ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ ජීවිත තුළ ස්වාමිනේ සිදු කරා වූ සෑම ආශිර්වාදයක් නිසාම සෑම සැපයුමක් නිසාම ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අප යන එන සෑම මාවතකදීම අප ආරක්ෂා කරන නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනේ ඔබ වහන්සේ අප සමග සිටින්නා වූ දෙවිඳුන්. ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ ජීවිතේ අපගේ සෑම මාවතකදීම අපට ස්වාමිනේ ඔබ වහන්සේ මඟ පෙන්වන්නා වූ දෙවිඳුන්. ස්වාමිනේ ඔබ වහන්සේ අප සමග සිටින්නා වූ දෙවිඳුන්. ස්වාමිනේ ඔබ වහන්සේ තුල ස්වාමිනේ අපට ජයග්‍රහණය, සඵලත්වය, සාර්ථකත්වය, නිරෝගීකම දී තිබෙන නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා පියාණනි. ස්වාමිනේ වගේම අද දවසේ ඔබ වහන්සේගේ වචනය ගෙන එන දාසයා නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමින් වහන්සේට සීල ගෞරවය, පැසසුම, මහිමේ වේවා. ආමේන්. ඔබේ සෙවනේ මා සිටින්නේ පියාපත් වලින් වැසුනාසේ. ඔබේ සෙවනේ මා සිටින්නේ පියාපත් වලින් වැසුනාසේ. ඔබේ සෙවනේ මා සිටින්නේ සුරැකිව ඔබේ දෑතේ. උස්සු සමිදානෝ උසස්සු සමිදානෝ උස්සු සමිදානෝ උසස්සු සමිදානෝ රහස් ස්ථානේ මා සිටින්නේ තමින්දේ මා ඔබේ. රහස් ස්ථානේ මා සිටින්නේ සමින්දේ මා ඔබේ. ඔව් උන්වහන්සේ අප සැඟවෙන්නා වූ ඉඩම උන්වහන්සේය. දුකට නොපැමිණෙන ලෙස උන්වහන්සේ අප ආරක්ෂා කරන සේක. එබැවින් අපි දෙවියන් වහන්සේ දෙස බලමු. දෙවිඳුන් කෙරෙහි බලා සිටින්නෙමි. ඔබ මා ශක්තියයි දෙවිඳේ. රාජාලියෙකුසේ පියඹා නගින්නෙමි. ඔබ මා ශක්තියයි දෙවිඳේ. දිව යනමුත් වෙහෙස නොවෙයි. ඇවිදිනමුත් ක්ලාන්ත නොවෙයි. දිව
යනමු වෙහෙස නොවෙයි ඇවිදිනමු ක්ලාන්ත නොවෙයි ඔබ මා ශක්තියයි දෙවිඳේ ශක්තියයි දෙවිඳේ ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිඳේ ශක්තියයි දෙවිඳේ ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි ඔබ මා ශක්තියයි ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ඔව් ප්‍රේමවන්ත දෙවිඳුනි ඔබ අපගේ සරණත් ශක්තියත්ව සිටින නිසා පීඩාවේදී කුණාටුවේදී ඔබ අප අත් නෑර නොයන නිසා අපි ඔබට සියලු මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් පුද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් අනර්ඝ නාමයෙන් ආමේන් සුදෝ පවුල්තුමා විසින් එපිසෝඩ් වෙත යවන ලද යවුම් පත්‍රයේ දෙවන පරිච්ඡේදයේ 11 වන පදයේ සිට 22 වන පදය දක්වා. එයින් පෙර කාලයේදී මාංශයෙන් අන්‍ය ජාතිකයන්ව සිටියා වූ අතින් මාංශය කරන ලද චර්මච්ඡේදය ඇත්තන් විසින් චර්මච්ඡේදිතයයි කියන ලතා උනුඹලා ඒ කාලයේ ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්ව ඊශ්‍රායල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව පොරොන්දු වේ ඊවසුම් වලට විදේශීන්ව ලෝකේ බලාපොරොත්තුවක් නැතිව දෙවියන් වහන්සේත් නැතිව සිටිය බව සිහි කරන්න. නමුත් වරක් දුර සිටියා උනුඹලා දැන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ උන්වහන්සේගේ ලේඛන කොටගෙන ලං කරනු ලැබුවේ. මක්නිසාද වින් කිරීමේ මැද බිත්තිය බිඳ දමා ඒ සතුරුකම නැමැති නියෝගවල අන්තර්ගත වූ ආඥාවල ව්‍යවස්ථාව තමන්ගේ මාංශයෙන් නැතිකොට ඒගොල්ල එකලුන් වහන්සේම අපේ සමාදානයව සිටසේක. එසේ කලේ සමාදාන කරමින් තමන් තුළ දෙගොල්ල එක අලුත් මිනිසෙක් කොට මවන පිණිසත් පුරුෂයන් සතුරුකම නැසූ බැවින් දෙගොල්ලම එක ශරීරයක් කොට පුරුෂය කරන කොටගෙන දෙවියන් වහන්සේට සමගි කර දෙන පිණිසත්ය. උන්වහන්සේ ඇවිත් දුර සිටියා වූ නුඹලාට සමාදානයේද ළඟ සිටිය වුන්ට සමාදානයේද දේශනා කළසේක. නිසාද උන්වහන්සේ කරන කොටගෙන අප දෙගොල්ලට එකාත්මයන් වහන්සේ තුල පියාණන් වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ. ඒ නිසා නුඹලා තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොව ශුද්ධවන්තයන් සමග එකනුවර වැසියෝව දෙවියන් වහන්සේගේ පවුලේ අයවල් සිටින්නහුය. නුඹලා ප්‍රේරිතයන්ගෙත් ප්‍රපේතවරුන්ගෙත් අත්විවරණ පිට ඉදි කරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් යේසුස් වහන්සේම එහි කොනේ ප්‍රධාන ගලව සිටිනසේක. උන්වහන්සේ තුල මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතු කරන ලදුව ස්වාමීන් වහන්සේ තුල ශුද්ධ මාලිගාවක් සෑදීගෙන යන්නේය. උන්වහන්සේ තුල නුඹලාත් ආත්මයන් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගන ලද්දේ. දේව වාක්‍ය විශේෂය දෙවිදුන්ට ස්තුති වේවා. සුබාරංචිය
ශුද්ධවර මාක්තුමාට අනුව ලියන ලද සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 30 වන පදයේ සිට 34 වන පදය දක්වාත් 53 වන පදයේ සිට 56 වන පදය දක්වාත් ප්‍රකාශ වන සුභ අස්නට සවන් දෙන්න. ප්‍රේරිතයෝ යේසුස් වහන්සේ වෙත රැස්ව තමන් කළ සියල්ලද ඉගැන්වූ සියල්ලද උන්වහන්සේට සැලකලහ. එවිට උන්වහන්සේ කතා කරමින් ඔබ පමණක් වෙන්ව මුදකලා තැනකට අවුත් මද වේලාවක් විවේක ගන්නයි ඔවුන්ට වදාළසේක. එසේ කීවේ ඔවුන්ට කෑම කන්නවත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි. එවිට ඔවුහු පමණක් කොරුවෙන් මුදකලා තැනකට ගියෝය. බොහෝ දෙනෙක් ඔවුන් යනවා දැක ඔවුහු කවරහුදැයි හැඳින සියලු නුවරවලින් එක් වී ගොඩින් දිව අවුත් ඔවුන්ට පෙර එහි පැමිණියහ. උන්වහන්සේ ගොඩට ආ කල මහා පිරිසක් දැක එඬේරෙකු නැති බැටළුවෙකු වැනි වූ ඔවුන්ට අනුකම්පා කොට ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන් ගත්සේක. ගෙන්නෙසරෙත්හි රෝගීන් සුව කිරීම. ඔවුහු එගොඩ වී ගෙන්නෙසරෙත් රටට පැමිණ ඔරුව වෙරළෙහි බැන්දෝය. ඔවුන් ඔරුවෙන් නික්මුණු කෙනෙහිම ජනයා උන්වහන්සේ හැඳිනගත්හ. ඔවුහු ඒ අවට රට පුරා දිව ගොස් උන්වහන්සේ යම් තැනකට ආබව පතල වීද එතැනට රෝගීන් යහන් පිටින් උසුලා ගෙනෙන්නට පටන් ගත්හ. උන්වහන්සේ යම්කිසි ගම්මානයකට හෝ ගොවිපලකට හෝ නුවරකට හෝ ඇතුළු සේක්ද එහි ඔවුහු රෝගීන් කඩපිල්වල තබා ඔවුන්ට උන්වහන්සේගේ සලුවේ දාවල්ල පමණවත් ස්පර්ශ කරන්නට ඉඩ දෙනු ලෙස ඉල්ලූහ. එසේ ස්පර්ශ කළ හැම දෙනාම සුවය ලැබිනි. කිතු සමිඳුන්ගේ සුව අස්න මෙසේය. යේසුස් වහන්සේ ඔවුන් දෙස බලමින් ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන නමුත් දෙවියන් වහන්සේට සියල්ලම පුළුවනැයි කීවේය. ඔබගේ වාතාවරණය වෙනස් කරන්නටත් රෝගය සුව කරන්නටත් වැසී තිබෙන්නාව දුරට විවෘත කරන්නටත් අපිව ආශිර්වාද කරන්නටත් බලය තිබෙන්නේ දෙවියන් වහන්සේ වෙතයි. උන්වහන්සේ දෙස බලපු මනුෂ්‍යයන් කවදාවත් ලැජ්ජාවට පත් වුණේ නැහැ කියා සඳහන් වෙලා තිබෙනවා දේව වචනේ. නමස්කාර කරන්නට කියන්න ස්වාමින් වහන්සේට ඔබට සියල්ල කළ හැකි ස්වාමිනී. Hallelujah. Nothing is impossible with you, Lord. All things are possible with God. Amen. සියල්ල කළ හැකි ඔබට සියල්ල කළ හැකි ඔබට සියල්ල කළ හැකි ඔබට සියල්ල කළ හැකි ඔබට මගේ පර්වතයත් ඔබ වේ බලකොටුවත් ඔබ වේ රක්ෂස්ථානය ඔබ වේ මගේ පර්වතයත් ඔබ වේ බලකොටුවත් ඔබ වේ රක්ෂස්ථානයත් ඔබ වේ මගේ පර්වතයත් ඔබ වේ බලකොටුවත් ඔබ වේ රක්ෂස්ථානයත් ඔබ වේ මගේ පර්වතයත් ඔබ වේ බලකොටුවත් ඔබ වේ රක්ෂස්ථානයත් ඔබ වේ දුර්වල වූ මට ඔබයි ශක්තිය අසරණ වූ මට ඔබයි සහනය දෙවිඳේ ශක්තිය ඔබ වේ අසරණ වූ මට සහනය ඔබ වේ දුර්වල වූ අපට ශක්තිය ඔබ වේ අසරණ වූ මට සහනය ඔබ වේ ප්‍රේමයේ දෙවිඳේ මගේ මිදුම් කරුවේ මගේ විශ්වාසේ පර්වතේ ඔබයි ප්‍රේමයේ දෙවිඳේ මගේ මිදුම් කරුවේ
මගේ විශ්වාසේ පර්වතේ ඔබයි හල්ලෙලුයා යේසුස්ට ස්තුති වේවා හල්ලෙලුයා මගේ යේසුස්ට ස්තුති වේවා පෞකාර ජීවිතෙන් ගැලවේ ඔබයි රෝග සැම සුව කළේත් ඔබයි පෞකාර ජීවිතෙන් ගැලවේ ඔබයි රෝග සැම සුව කළේත් ඔබයි ලෙවල බලයෙන් මට ජය ලැබුණා මා නමදිමි දිවිය පුරා ලේවල බලයෙන් මට ජය ලැබුණා මා නමදිමි දිවිය පුරා හල්ලෙලුයා යේසුස්ට ස්තුති වේවා හල්ලෙලුයා මගේ යේසුස්ට ස්තුති වේවා සියල්ල කළ හැකි ඔබට සියල්ල කළ හැකි ඔබට සියල්ල කළ හැකි ඔබට සියල්ල කළ හැකි ඔබට මගේ පර්වතයත් ඔබ වේ බලකොටුවත් ඔබ වේ රක්ෂස්ථානය ඔබ වේ මගේ පර්වතයත් ඔබ වේ බලකොටුවත් ඔබ වේ රක්ෂස්ථානයත් ඔබ වේ හල්ලෙලුයා යේසුස්ට ස්තුති වේවා හල්ලෙලුයා යේසුස්ට ස්තුති වේවා යේසුස් වහන්සේගේ නාමයෙන් මා ඔබ සැමට ආචාර කරනවා. මේ අභියෝගාත්මක අමාරු කාලය තුලදීත් මම අවංකවම යාඥා කරන්නේ ඒ වගේම බලාපොරොත්තු වෙන්නේ ඔබ ස්වාමින් වහන්සේ තුල ඉතා හොඳින් කටයුතු කරනවා ඇතිය කියලා. මේ සතියේ නියමිත කොටස වශයෙන් අද අපි කියුවේ මාර්ක්තුමා විසින් ලියව සුභාරංචිය 6 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ සිට 34 වෙනි පදයේ දක්වාත් ඊළඟට 53 වෙනි පදයේ සිට 56 වෙනි පදයේ දක්වාත් මේ පරිච්ඡේදයෙන් ගනු ලැබූ ශුද්ධ ලියවිලි කොටස් ගැන පළමුවෙන් මා ඔබට යමක් කියන්න කැමතියි. ඉතින් මා පළමුවෙන් කියන්න කැමති මාර්ක්තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ ඉඳන් 32 වෙනි පදයේ දක්වා ඇති කොටස ගැන. මෙහිදී අපි දකිනවා යේසුස් වහන්සේ තමන් වහන්සේගේ අපොස්තලු වරුන්ට කියනවා මාත් එක්ක නිස්කලංක තැනකට යන්න ඔබත් එන්න කියලා. ඔබ ටිකක් නිවාඩු ගත යුතුයි කියලාත් එතුමා කිව්වා. ඉතින් අපි 32 වෙනි පදයේ කියවන්නේ මොකක්ද? ඔවුන් හැමදෙනාම බෝට්ටුවකින් ගමන් කෙරුවාය කියලා නිස්කලංක තැනක් හොයාගෙන. දැන් මේ ඡේදයෙන් අපි ගිය සතිය හදාරපු හෙරොද් රජුරන් යටතේ යොහන් බෞතිස්තගේ හිස ගසා දැමීමට පසුව ඇති වුණු සිද්ධියක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ කාල පරිච්ඡේදයේ යේසුස් වහන්සේගේ සහ එතුමන්ගේ ගෝලයන්ගේ ජීවිතවල ඉතාමත් හැඟීම් වලින් බර වූ අමාරුම කාලයක්. ඔවුන්ට යොහන නැතුව ගිය අති භයානක විදිහට. ඉතින් ඔවුන් හිටියේ තමුන්ගේ මානසික සීමාවුනුත් පැනලා ගිය තත්වයක. ඉතින් ඔබ හිතා බලන්න මේ දක්වා එතුමා විසින් කළ ප්‍රසිද්ධ මහජන සේවය ගැන. ඒ වන විට යේසුස් වහන්සේ සහ එතුමාගේ ගෝලියෝ හුඟා කාර්ය බහුලවයි හිටියේ. ඉතින් ඔවුන් තමන්ගේ හැඟීම් වලින් ඒ වගේම ශාරීරිකවත් ආත්මිකවත් හුඟාක් මහන්සි වෙලා තමයි හිටියේ. ඉතින් යේසුස් වහන්සේත් මේ ගැන තේරුම් ගත්තා. එහෙම තේරුම් අරගෙන ඔවුන් වහන්සේ ඒ සෑම දෙනාට කියනවා නිස්කලංක තැනකට යන්න මාත් එක්ක එන්න කියලා. දැන් ඔබ ටිකක් නිවාඩු ගන්න ඕනේ.
ඉතින් යේසුස් වහන්සේ දැනගෙන ඉන්නවා අපේ ජීවිතවලත් අපි පහු කරගෙන යන කාලවලත් සමහර අවස්ථාවල අපිත් අපේ කාර්යබහුල ජීවිතවලින් ටිකක් ඈත් වෙලා ඉන්න ඕනේ කියන එක ගැන. ජීවිතේ කාර්යබහුල වෙනවා අප වටා තියෙන ඉල්ලීම් වලින්, ජීවිතයේ අභියෝග වලින් මේ හැම දෙයකින්ම අපි ටිකක් නිවාඩු ගන්නත් ඕනේ. නමුත් ඒ නිවාඩුව තියෙන්නේ සුවිශේෂී කොට ඔවුන් වහන්සේගේ අභිමුඛයේදී. සැබෑ වූ නිවාඩුවක් ගත කරන්න අපි විසින් උන්වහන්සේ සමග කාල වේලාවක් හොයාගන්නත් ඕනේ. අපේ ජීවිතයේ සාමාන්‍ය වගකීම් වලින් අයින් වෙලා අපි ඔවුන් වහන්සේත් එක්ක කාලය ගත කරන්නත් ඕනේ. අපි මානසික පීඩාවන්ට ගොදුරු වෙනකොට ඒ කාලවලදී අපි තීරුම් ගන්නට ඕනේ විශේෂයෙන්ම අන්න ඒ වගේ වෙලාවලදී තමයි අපි අපේ සුපුරුදු කටයුතු වලින් බැහැර වෙන්න ඕනේ කියලා. ඒ කාල වේලාවලදී අපි දැන් ගමන් කරන්නා වූ මානසික පීඩනයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නයි. ඉතින් යේසුස් වහන්සේ දන්නවා අපි මානසිකව, ශාරීරිකව සහ ආධ්‍යාත්මිකව වෙහෙසටපත් වුණු අවස්ථාවන් ගැනත්. ඒ වෙලාවේදී අපිත් නිවාඩු ගන්න ඕනනේ. ඉතින් උන්වහන්සේ කියනවා වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න. මා ඔබේ ආත්මයට විවේකයේ දෙන්නම් කියලා. ඉතින් යේසුස් වහන්සේ තුල පමණයි අපට සැබෑ වූ විවේකයක් සොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී සිදු වුණු රසවත්ම දේ තමයි වුන්ට නිවාඩුවක් අවශ්‍ය බව යේසුස් වහන්සේ තේරුම් ගත්ත එක. ඒ නිවාඩුව ගන්න හැම දෙයකින්ම අයින් වෙන්න කටයුතු ලෑස්ති කරපු වෙලාවකදී තමයි සෙනග ඔවුන්ව හොයාගත්තේ. අන්න ඒ වෙලාවේදී තමයි එදා 5000කට කන්න දුන්නු ඒ ආශ්චර්යවත් ක්‍රියාව සිද්ධ වුණේ. ඉතින් දැන් ඔවුන් වහන්සේ හිටියේ මහන්සි වෙලා වුණත්, ගෝලියොත් හිටියේ මහන්සියෙන් වුණත්, ඒ වගේ වෙලාවකදීත් ඔවුන් වහන්සේ ඔවුන්ට උපස්ථාන කරන්න වෙලාවක් හොයලා දුන්නා. දැන් ඔවුන්ට බැහැර වෙන්න අවශ්‍ය වෙලාවකදීත් එතුමා කරපු මේ ක්‍රියාව හුඟක් වැදගත් වෙනවා. සමහර වෙලාවල් වලදී අපි අවංකවම විවේකයක් ගන්න උත්සාහ කරනකොට සෙනග අපිව හොයාගෙන එනකොට ඔවුන්ගෙන් කරන ඉල්ලීම් වලට මුල් තැන දීලා අපිට කටයුතු කරන්නත් වෙනවා. ඉතින් අපි ඉන්න තත්ත්වය කොහොම වුණත් තමුන්ට අවශ්‍යතාවයක් තියෙන මිනිස්සු අපව සොයාගෙන එන අවස්ථාවල් හුඟක් වෙලාවල දකින්න ලැබෙනවා. ඉතින් එහෙම අවස්ථාවලදී යේසුස් වහන්සේ ඔවුන් වෙනුවෙන් කාල වේලාවන් හොයාගත්තේ. ඔවුන් වහන්සේ තුල මිනිසුන් ගැන සානුකම්පිත හැඟීමක් තිබුණු හින්දා. 34 වෙනි පදයේ මෙන්න මෙහෙම කියනවා. යේසුස් වහන්සේ වෙරළට ඇවිත් එතන ලොකු සෙනගක් ඉන්නවා දැකලා එතුමා තුල අතිමහත් අනුකම්පාවක් ඇති වුණාය කියලා. වෙනත් විදිහකින් කිව්වොත් ඔවුන් වහන්සේ තුල ඇති වුණේ විශේෂ සැලකිල්ලක්. ඉතින් මේ සෙනග හිටියේ හරියට එඬේරෙක් නැති බැටළුවන් වගේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ සෙනගට හුඟක් දේවල් උගන්වන්න පටන් ගත්තා. දැන් අපි සීමාව ඉක්මවලා ගිහිල්ලා ඉන්න වෙලාවල් වලදීත් හුඟක් මහන්සි වෙලා ඉඳදිත් අපිට මානසිකව ලොකු නිදහසක් ඕන කරන වෙලාවල් වලදීත් අපිට තියෙන්න ඕනේ යේසුස් වහන්සේට තිබුණා වගේ සෙනඟට අනුකම්පාවෙන් පිරුණු හිත. ඉතින් ඒකම අපි ගැන බලා ගන්න ඕනේ. ඉතින් යේසුස් වහන්සේ ඔවුන්ගේ වමනාවල් ඉටු කරලා සෙනඟ පිටත් කරලා යවුවට පස්සේ ගෝලියෝ මුහුද පැත්තට ඇවිද්දා. යේසුස් වහන්සේ කන්ද උඩට නැගලා පියාණන් වහන්සේත් එක්ක කාලය ගත කෙරුවා. 54 වන පදේ අපි දකිනවා සෙනඟ ඔවුන්ට අඳුනගත්ත හැටි. ඒගොල්ලෝ ගම් වලට ගිහිල්ලා ඒ පළාතේ අසනීප වෙලා හිටිය අය උන්වහන්සේ ගාවට ගේන්නත් කටයුතු කෙරුවා. ඉතින් මේ මිනිස්සු යේසුස් වහන්සේ ඉන්නවායි කියලා අහන්න ලැබුණු තැන් වලට තමුන්ගේ ලෙඩ්ඩු පැදුරු වල නිදි කරවලා උස්සගෙනත් ආවා. ඉතින් අපි 56 වෙනි පදේ කියවනවා එහෙම ලෙඩ වෙලා හිටපු සෙනඟ ඔවුන් වහන්සේ ළඟට ගෙනල්ලා එතුමාගේ වස්ත්‍රයටවත් අත තියන්න දෙන්න කියලා ඉල්ලපු හැටි. ඉතින් ඔවුන් වහන්සේගේ වස්ත්‍ර අල්ලපු හැම ලෙඩෙකුටම සනීප වුණා. ඉතින් අදට අපේ පාඩම ඉවර කරන්න ඉස්සර වෙලා වැදගත් කාරණා කිහිපයක් ගැන අපි හොයා බලමු. ඉතින් ඉස්සර වෙලාම ඔබත් මානසිකව, ආත්මිකව, ශාරීරිකව හෝ වෙන යම් ආකාරයකින් පෙළමින් සිටිනවා නම් මතක තියාගන්න ඔබ සුව කරන මේ මහත් වූ තනන් වහන්සේ එනම් යේසුස් වහන්සේ ඔබ වෙනුවෙනුත් ඉන්න බව. ඉතින් අනිත් අයට වගේම ඔබට සුවය ගෙනෙන්න ඔවුන් වහන්සේට පුළුවන්. ඔබත් ඔවුන් වහන්සේ ළඟට ඇවිත් ඇදහිල්ලෙන් අත තිබ්බොත් අපට යන්න එන්න මං නැතිව අනිත් අයට කලාක් මෙන් ඔබටත් ඔවුන් වහන්සේගේ සුවයාත් වේවි. අපට යන්න එන්න තැනක් නැතුව බඩගින්න කැමර ගාමින් ඉඳද්දී අපි ඇදහිල්ලෙන් යටහත්ව බඩගින්නකින් පිරීලා යන්න. අපි ඔවුන් වහන්සේ ළඟට ගියාම අපටත් එතුමා තුළ සුභාරංචියක් තියෙනවා. ඒ තමයි යේසුස් වහන්සේ දැනටමත් අපිට සුවය අවශ්‍ය බව දැනගෙන ඉන්න එක. ඒ විතරක් නෙවෙයි අනික අයට වගේම ඒ සුවය අපටත් දෙන්න එතුමා තමන් වහන්සේගේ කාලය ඔබ සහ මා වෙනුවෙන් මිඩංගු කරනවා. හුඟක් ප්‍රසිද්ධ දේවදාසයෙක් මේ ළඟදී පෙන්වලා දුන්න කාරණයක් තමයි
යේසුස් වහන්සේගේ සේවය තුනෙන් එකක පමණ කොටසක් ඔවුන් වහන්සේ ගත කෙරුවේ සුවය ලබා දීමටය කියලා. ඔවුන් වහන්සේ නිකන් දේශනා කෙරුවෙත් නැහැ. නිකම්ම ඉගැන්වුවෙත් නැහැ. එතුමා සෙනඟට සුවයත් දෙනු ලැබුවා. ඉතින් සෙනඟ කෙරෙහි ඔවුන් වහන්සේ තුල දයානුකම්පාවක් තිබුණු නිසායි ඔවුන් වහන්සේ මෙහෙම සෙනඟ සුවපත් කෙරුවේ. ඉතින් එතුමා තුල එදා තිබුණු ඒ දයානුකම්පාවම අදත් ඔවුන් වහන්සේ තුල තියෙන්නේ ඔබත් මාත් වෙනුවෙන්. ඒ වගේම අපටත් ඒ දයානුකම්පාව අනිත් අය වෙනුවෙන් තියන්නත් ඕනේ. ඉතින් යේසුස් වහන්සේගේ සේවය තුළ තිබුණා වූ ඒ ගුණාංග අපිටත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ උපස්ථාන කිරීම, අනිත් අයගේ ජීවිතයේ තියෙන අවශ්‍යතාවයන් ගැන, අරගලයන් ගැන එතුමා සැලකිලිමත් වුණ හැටි අපිත් තේරුම්ගෙන අනිත් අයගේ ජීවිතවලට ගලාගෙන ගිහිල්ලා ඒ අයත් ඔවුන් වහන්සේව දැනගෙන මේ ආශිර්වාද ලබා ගැනීම ගැන අපට තියෙන ආශාව පිටාර ගලා යන්නට ඕනේ. ඉතින් අපේ ජීවිතවලටත් සුවය අවශ්‍ය වෙන බව ඇත්ත. අපටත් ඕන නිවාඩුවක්. අපටත් දෙවියන් වහන්සේගේ අත ගැසීම යේසුස් වහන්සේගේ ගෝලයන්ට වගේ ඕන වෙලා තියෙනවා. ඉතින් ඔබටත් නිවාඩුවක් අවශ්‍යයි. ඒ නිවාඩුව යේසුස් වහන්සේ තුළින් පමණක් සොයාගත හැකි වූ ආත්මික වූ නිවාඩුවක්. ඒ වගේම මානසිකවත් ශාරීරිකවත් නිවාඩුවක අවශ්‍යතාවය අපට තියෙනවා. ඉතින් මේ ඒකට වෙලාව හොයාගන්න නම් යේසුස් වහන්සේත් එක්ක විතරක්ම ඉන්න. අද මා ඔබව ධෛර්යවත් කරන්නේ අන්න ඒ ගැනයි. ඒ වගේම ඔබ වටා ඉන්න අනිත් අය ගැනත් ඒගොල්ලන්ගේ අවශ්‍යතා ගැනත් ඒ අය වෙනුවෙන් ඔබට ඇති වගකීම ගැනත් අමතක කරන්න නම් එපා. දැන් ඉතින් මේ කරුණු සැලකිල්ලට අරගෙන අපි සමතුලිත වෙමු. එක පැත්තකින් අනික් අය ගැන, අනිත් පැත්තේ අප ගැන. ඉතින් අපි එක පාරවල් වල ගමන් කරද්දිත් මහන්සි වෙලා ඉඳද්දිත් අනිත් අය ගැන සානුකම්පිතව කටයුතු කරන්න ඕනේ. අප මතක තියාගන්න ඕනේ කාරණේ නම් යේසුස් වහන්සේ සානුකම්පිත වුණේ tamunටත් Tamanගේ ගෝලයන්ටත් යොහන්ද බෞතිස්තගේ හිස ගසා දැමීමෙන් ඇති වුණු මහා කම්පනය සිද්ධ වෙච්ච අවස්ථාවේදීම බව. ඉතින් මේක හුඟක්ම අමාරු වෙලාවක්. ඔවුන් හිටියේ මානසිකව කැළඹිලා. ඔහුගේ මරණය නිසා හුඟක් ශෝකයටපත් වෙලා. ඉතින් මේ සමතුලිත භාවය හොයාගන්න දෙවියන් වහන්සේගේ හදවත ඔබ කෙරෙහි ඉතාමහත් වූ විදිහට සානුකම්පාවෙන් පිරීලා තියෙනවා. යේසුස් වහන්සේ ඉතා ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක්. එතුමා සුවය දෙනවා. ඒ ශාරීරික සුවය විතරක් නෙවෙයි, එතුමා කැඩී බිඳී ගිය සිත් සුව කරනු ලබනවා. ඉතින් ඔබේ සිතත් කැඩී බිඳිලා ගිහිලා තියෙනවා නම් මේ කාලේ ඔබත් ශෝකාන්විතව ගත කරනවා නම්, එහෙමත් නැත්නම් ඔබ වෙහෙසටපත් වෙලා ඉන්නවා නම්, ඔබ මානසිකව උපරිමයකටම ගිහිලා ඉන්නවා නම් මම කැමතියි ඔබ දැනගන්නවට දෙවියන් වහන්සේගේ පියාපත්යට ඔවුන් වහන්සේගේ සේවයේ ඉන්න විටදී අපට සුවය තියෙනවායි කියන එක. ඉතින් අපට සේ කිරීමට හැකි වන්නේ අපි ඔවුන් වහන්සේ සමග සහභාගීකමේ ඉඳලා ඔවුන් වහන්සේත් එක්ක සම්බන්ධව ඉන්නකොට. අන්න එතනදී තමයි අපිට අපේ ශක්තිය අලුත් කර දෙන්න ලබන්නේ. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. යේසුසේ මා යාඥාවෙනා සිටිනසේ දෙන්වරමා. යේසුසේ මා යාඥාවෙනා සිටිනසේ දෙන්වරමා.
Obedivya mule sitimi mama prema Yesuni sitimi mama prema Yesuni. Maat meta atagasa swargeta nitarama maat meta atagasa swargeta nitarama Obedivya mule sitimi mama prema Yesuni sitimi mama prema Yesuni. අපි යාඥා කරමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ ආදරවන්ත පියාණනි, ඔබ වහන්සේගේ නාමයට අද දවස නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ අපියද සිටින්නට අපිට දුන්නා වූ දයාව නිසා ස්තුති. සමිඳුනි, මේ මෙහෙය පටන් ගැනීමේ සිට අවසානයේ දක්වාම සාර්ථක වීමට ඔබ වහන්සේ දුන්න අනුග්‍රහය නිසා ස්තුතිවන්ත වෙනවා. සමිඳුනි අද වෙන විට මේ ලෝකයේ සියලුම ජනතාව පිටා දුකින් සිටිනවා. කොරෝනා ව්‍යසනයේ මුළු ලෝකෙම වෙලාගෙන සිටින අවස්ථාවක මුදල් නැතුව සමිඳුනි අගහිගකම් පිරීලා සියලු ජනතාව දුකෙන් සිටින අවස්ථාවේ ඔබ වහන්සේගේ අනුග්‍රහය මේ සියලුම ජනතාව වෙත නිදහස් කරන්න සුවය දෙන්න සමිඳුනි ඔබ වහන්සේ ළඟ සිටිනට සියලු දෙනාම සුවයෙන් සැනසීමෙන් සාමයෙන් සිටිනා වගේ පියන්නේ අනේ සමිඳුනි සියලුම අයට ආශිර්වාද කරන්න සමිඳුනි ඔබ වහන්සේ දාසේ ගෙනා වූ වචනේ නිසා ස්තුති ඒ වචනේ තිබෙනා සුවය සමාදානය නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා සමිඳුනි මේ සියලු දේ ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ඔබ වහන්සේ සුවය සාමය නිදහස සියලු දෙනාට ලබා දෙන්න නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. සියලුම ඥානාතිකාන්ත වූ දෙවියන්ගේ සමාදානය දෙවියන් හා උන්වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැනගැන්මෙහිද ප්‍රේම කිරීමෙහිද ඔබගේ සිත් සහ කල්පනා ආරක්ෂා කෙරේවා. පියානෝය පුත්‍රයානෝය ශුද්ධාත්මයානෝය යන සියලු බල ඇති දෙවියන්ගේ ආශිර්වාදය ඔබ අතරේ පිහිටා ඔබ සමග නිතර පවතිවා. ආමේන්. සමාදානෙන් පිටත්ව යන්න කිතු සමිඳුන්ට මෙහෙ කරන්න කිතු සමිඳුන්ගේ නාමයෙන්මය. ආමේන්. යේසු පිහිටයි.